මෙහෙම ගානක්. හරි? මේකේ දීලා තියෙනවා මේකේ ප්‍රශ්නේ මොකක්ද කියලා අහලා නැහැ. මේකේ ඇත්තටම අහන්නේ මේකේ ඉනිෂියල් අවස්ථාවේ 20ක ෆ්ලෝ රේට් එකක් දෙනවා. ඉනිෂියල් ෆ්ලෝ රේට් එකක් දෙනවා. ස්ටෙඩි අවස්ථාවේ මෙයාගේ උස දීලා තියෙනවා මීටර 5යි කියලා. එයාගේ රෙසිස්ටන්ස් එක දීලා තියෙනවා 10යි කියලා. මෙයාගේ වර්ගඵලය දීලා තියෙනවා 2යි කියලා. මෙතන මේ දෙන්නේ ටම්පුට් එක මේ පින්මයා 20යි කියලා මේකේ ස්ටෙඩි ස්ටේට් වල ටීපෙන් පස්සේ බිඳුවේ ඇඩ් කරනවා තව 10ක්. හරිද? තව 10ක් මෙයාගේ තාමක් හරි තව ඉන්පුට් මොකක් හරි බටයකින් තව දානවා කියලා තමයි තව 10ක් ඇඩ් කරනවා. ඒ 10ත් ඇඩ් කළාට පස්සේ මේ h එක කීයද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. හරි? ප්‍රශ්නේ උඹට ප්‍රශ්නයක් මේකේ දීලා නැහැ. ප්‍රශ්නේ ඕනනම් මේ ලියාගනි. හරි? මේකේ අහන්නේ නිකන් check එක මේකේ හරි. එතකොට බං මේකේ example 6.1 හරි බලන්න පේනවද බං අදීෂා ස්ක්‍රීන් එක ෆ්‍රීස් වෙලා තියෙන්නේ. අනිත් උන්ට ඕ තියෙනවා බං මේ හිර වෙලානේ මටත් පේනවා හිර වෙලා කියලා මේ මොකද්ද කරන්නේ කියලා හිතනවා මේ USB එක අන්ප්ලග් කරා ආයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් අන්ස්ටේබල් කියලා එකපාරක් යයිද හරියයිද එහෙනම් USB කේබල් එක ඇවුලා නේ ෂුවර් කරමු. ඉඳහම් පොඩ්ඩක් ආයෙ එන්න මේක ඕෆ් කරලා ඔය USB එක ඇවුලක් තමයි බං මේ no device detected කියලා වැටෙනවා ඩ්‍රයිවර් සබ්මිට් කරන්න ඒවා හරි නේද USB හරියනේ හරි හරි බං ඔව් එහෙම තමයි හරිද එතකොට මෙහෙම ටැංක් එක තියෙනවා අපිට ඉනිෂියලි 20යි m ගණන් h දෙනවා ඊට පස්සේ ආරම්භක අවස්ථාවේ එයාගේ ස්ටෙඩි ස්ටේට් එකේ h එක 5 මීටර කියලා දීලා තියෙනවා මෙතන අවුට්පුට් ෆ්ලෝ රේට් එක තියෙනවා f නෝට් රෙසිස්ටන්ස් එක 10යි කියලා දීලා තියෙනවා බලය වර්ග මීටර 2යි කියලා දීනයි බිඳුවේදී තව එකකින් 10යි m වර්ගයේ h එකක් ඇයට ඝන මීටර 10ක ප්‍රමාණයක් මේ කලින්ට වඩා මේ බ්ලර් වුණාද ටිකක් බ්ලර් වෙලා තියෙන අවුලක් නෑ අමාරු තේරෙනව නේද හරි 10ක් ඇඩ් කරනවා කියලා කියනවා හරිද එතකොට ස්ටෙඩි ස්ටේට් එකේදී FIS සමානයි කියලා තමයි FIS තමයි බම් මෙතන දීලා තියෙන්නේ 20යි m ගණේ h කියලා. හරිද? HS දීලා තියෙනවා 5 මීටර කියලා. හරිද? තව අපිට දීලා තියෙනවා graph දෙකකුත් දීලා තියෙනවා ඒකට පාවිච්චි කරන්න පුළුවන්. time එකත් එක්ක Fi. හරිද? මේ තියෙන්නේ t සමානයි බිඳුව අවස්ථාව කියලා ගත්තොත් t සමානයි බිඳුව අවස්ථාව වෙනකන් එයා එන්නේ 20
m ගානේ h ඒකක වලින් ගමුකෝ. ඊට පස්සේ එයා 6ක් එකතු වෙනවා. යනවා. හරි. ඕක තමයි. හරිද? t සමානයි බිඳුවේදී h නේ අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ මෙන්න මේ අවස්ථාවේදී h එක කීයද කියලා. හරිද? එතකොට h එක ආරම්භක අවස්ථාවේ තියෙන 5ේදී මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා තමයි අපි හොයාගන්න ඕනේ. හරිද? එතකොට ඉස්සල්ලාම deviation variable සැලකුවොත් අපි දන්නවා fi dash සමාන වෙන්නේ fi minus fis. හරිද? එතකොට deviation state එකෙත් අපි මේවා අඳලා බලමු. t fi. හරිද? මේ අවස්ථාව සැලකුවොත් fis 20 වුණාම steady state එක 20යිනේ. ආරම්භක අවස්ථාව සැලකුවොත් 20න් 20 අඩු කරාම බිඳුව. එතකොට t සමානයි බිඳුව වෙනකන් මේ deviation fi dash හොඳේ. ඒ කියන්නේ බිඳුවේ. ඊට පස්සේ 30ට ගියාම 30න් 20ක් අඩු වුණාම මෙයා 10 යනවා. මේ තියෙන්නේ deviation variable වලින් ගත්තාම. එතකොට deviation variable වලින් මෙහෙම h එකක් ගත්තාම තමයි කියන්නේ h dash කියන්නේ h t නා hs. එතකොට t සමානයි බිඳුව වෙනකන් එයා steady state එක බිඳුව වෙනවා. මෙතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා අපි හොයාගන්න ඕනේ. හරිද? එතකොට බං මේ process එකට මේකේ කරන්නේ මෙන්න මෙහෙම. හරි? මේක පොඩ්ඩක් හොඳට බලාගන්න. මේ යෙදීම් මේ තමයි යෙදෙන්නේ. හරි? මේකේ තියෙන උදාහරණේ. හරි? මේකේ first order lag system එක transfer දෙන්නේ කියලා. ඒ කියන්නේ y by යට y by s යට s by s. ඒ කියන්නේ මේ කාව්‍යම් වලට මතකයි kp යට tau p s plus 1. හරිද? එතකොට මේකෙන් ගත්ත හැකි අපිට මේකට සලකලා ගත්තාම h dash by s ගන්න අපි steady state deviation variable වලින් මේක අපි ගන්නෙ. h dash by s සමාන වෙනවා kp යට tau p s plus 1 වතාවක් fi dash by s. හරිද? kp කියන්නේ r ට ඒ කියන්නේ 10යි කියලා ගානේ දීලා තියෙනවා. tau p සමානයි ar ඒ කියන්නේ 2යි කියලා දීලා තියෙනවා. r 10ක් වුණාම ඒක 20ක් වෙනවා. fi dash කියන්නේ බං 10යිනේ. fi dash කියන්නේ steady deviation variable වලින් ගත්තාම මේ අවස්ථාවේදී 10ක් කියලා වෙනවා මෙතන. මෙතන හරිනේ. හරි. එතකොට මෙයාගේ Laplace එක ගත්තාම Laplace 10 කියන්නේ fi dash by s 10 බෙදීම s කියලා එනවා. උඹලා දන්නවනේ Laplace a සමානයි a යට s නේ. එතකොට Laplace 10 කියන්නේ 10 යට s. හරිද? මේක හරිනේ. එතකොට අපිට මේක ගත්ත හැකි බං h dash by s සමානයි kp කියන්නේ 10යි tau p කියන්නේ 20යි s plus 1 වතාවක් 10 බෙදීම s කියලා. හරිද? එතකොට හරිනේ මේ කතාව හරිනේ. එතකොට අපිට එනවා h dash bar s සමානයි 100 එළියට ගත්තොත් අපි මේක ලියාගත්ත 6 වරක් 10 100 එළියට ගත්තොත් අපි ලියන්න පුළුවන් 1යට
මට තප්පරයක් දෙන්න. දේශානි මට කියන එක තේරෙන්නේ නැහැ බං. t සමානයි බිංදුව වලට කලින් graph එක අඳිනකොට time minus value වෙන්න පුළුවන්ද? කොතනද? මෙතන මේ දේශානි මේක අර ඒක ඇවිල්ලා මේ ස්ටෙඩි ස්ටේට් එකත් එක්ක ගන්න එක time minus value කියන එක එච්චර එතනට යන්න එපා. මේක එතනට ගියොත් මේක කරන්න බෑ. මේ කවුද මේ සචිනි ඔව් කකා. මේ එයා ඒකට වාට උත්තරයක් තියෙනවද මේ t සමාන ඒකේ ඔය ලෙක්චර් එකේදීත් ඔය කතන්දරේ ඇදිලා ආවා නේද? එතකොට කිව්වේ නිකම්ම මේ t බිඳුවට අඩු පරාසය වමේ තියෙනවා t බිඳුවට වඩා වැඩි පරාසය දකුණේ තියෙනවා කියලා වැලියු ගණන් නොගෙන ඒක තමයි මේ පරාසය විතරක් එහෙමයි කියලා ගන්න කියලා තමයි කිව්වේ. ඔව් ඒක තමයි මමත් කිව්වේ. දැන් මේ ඍණවලට ගියොත් මේක කරගන්න බැරි වෙනවා ඒක. ඔව් එහෙම හිතන්න එපා කිව්වා. හරි එතකොට මේක ගත්ත හැකි s වතාවක් 20යි s ධන එක කියලා බං. හරිද? එතකොට අපි ගාව තියෙනවා s ධන a s ධන b. හරි මේක මොනවා ලියා ගන්න මොනවද තියෙනවද? නදේශා නවලන්නේ නැහැ නේ මේ ටික. නෑ බන් නෑ. හරි. හරිනේ. එතකොට මේකට බං අපි ගන්න ඕනේ අපි ht නේ හොයා ගන්න ඕනේ. අපි ගාව තියෙන දැන් h dash bias අපි h dash t එක හොයා ගන්න ඕනේ. h dash t එක හොයා ගන්න බං අපි මේකට inverse Laplace දාන්න ඕනේ. හරිද? inverse Laplace දාද්දී අපිට ටේබල් එකේ පළවෙනිම ඉක්වේෂන් එක තියෙනවා බං එක යට s ධන a s ධන b කියලා. හරිද? ඒකේ ඉන්න බං ඒකේ හරිද? ඒකේ එන්නේ සමානයි e වල ඍණ at ඍණ e වල ඍණ bt බෙදීම b ඍණ a. හරිද? එතකොට මේ ඉන්වර්ස් එක මෙහෙම තමයි එන්නේ. හරිද? එතකොට අපේ සමීකරණය අපිට ගත්ත හැකි h dash bar s කියන එක නා මෙන්න මෙහෙම ගත්ත හැකිනේ. s 100 අපි ගාව තිබ්බේ 100 වතාවක් එක යට s වතාවක් 20s ධන එක. මේ 20ත් මෙහෙන් එළියට ගත්තොත් අපිට ලියුව හැකි 100 යට 20 එක යට s වතාවක් s ධන එක යට 20 කියලා. හරිද? එතකොට මේක හැටියට ගත්තාම අපේ a සමානයි බිඳුවක් එනවා b සමානයි එක යට 20 විදියට ගත්තා. එතකොට බං h dash t එක එනවා අපිට 100 බෙදීම 20 වතාවක් e වල ඍණ at. a කියන්නේ බිඳුවයිනේ. එතකොට e වල බිඳුවේ බලයක් එනවා. e වල බිඳුවේ බලය කියන්නේ 1යි ඍණ e වල ඍණ bt. ඍණ b කියන්නේ 1. b කියන්නේ 1 යට 20යි. හරිද? එතකොට ඍණ t යට 20 බෙදීම b ඍණ a 1 යට 20 ඍණ බිඳුව කියන්නේ 1 යට 20ම තමයි. එතකොට එනවා 100 බෙදීම 20 වතාවක්
මෙතනින් 20 අනිත් බෙදීමක් භාගයක බෙදීමක් කියන්නේ අනිත් පැත්ත හරලා ගුණ කිරීමක් කියලා ගත්ත හැකිනේ. එක ඍණ t යට 20 වතාවක් 20 කියලා ගත්ත හැකි සමානයි එනවා h' t කියන එකනා 100 වතාවක් එක ඍණ e වල ඍණ t යට 20 කියලා. හරිද? මෙහෙම තැනකට එනවා. මේ දක්වා ආපු එක පැහැදිලිද බං? ඔව් බං. හරි නේද? ඒ දක්වා ආපු එක පැහැදිලිනේ. ඊට පස්සේ අපි බන් දැන් හොයාගන්න ඕන මෙයාගේ අපි හොයාගන්න ඕනේ අවසානයේ අපිට ඕනේ h dash නෙමෙයිනේ. අපිට ඕනේ ht හොයාගන්න. හරිද? එතකොට අපි ht හොයාගන්න ඉස්සරලා අපි හොයාගන්න ඕනේ බං මේකට දානවා අපි graph එකේ යන විදිය හොයාගන්න අපි මෙයාට දානවා බිඳුවේදී මේක හැසිරෙන විදිහයි අනන්තයට යද්දී මේක හැසිරෙන විදිහ අපි හොයාගන්න ඕනේ. ඒකට අපි බන් දන්නවා අපි දාන්න ඕනේ අර අපි ඉගෙන ගත්ත final value theorem එකයි initial value theorem එකයි. හරිද? අපි final value theorem එක දැම්මොත් මේකට එන්නේ limit t අනන්තයට යද්දී h' t සමානයි limit s බිඳුවට යද්දී s h' by s. හරිද? ඔක තමයි final value theorem එක. එතකොට මේක එනවා බං limit s බිඳුවට යද්දී s වතාවක් h' by s කියන්නේ 100 බෙදීම s වතාවක් 20යි s ධන එක අපි හොයාගත්තා. s කැපුණාම එනවා limit s බිඳුවට යද්දී 100 බෙදීම 20යි s ධන එක. එතකොට s බිඳුවට ගියාම මෙයා බිඳුවක් එනවා 100 බෙදීම එක උත්තරේ එනවා 100යි කියලා. එහෙනම් අනන්තයට යද්දී මෙයා යන්න ඕනේ 100ට. මේ තියෙන h dash කියලා. හරිද? එතකොට බිඳුවේ අවස්ථාව හොයාගන්න අපි මේකට දානවා බල initial value theorem එක. හරිද? ඒ කියන්නේ limit t බිඳුවට යද්දී h' t සමානයි limit s අනන්තයට යද්දී s h' by s සමානයි. එතකොට එනවනේ. හරි? මේ අවස්ථාවටම එනවනේ. මේ අවස්ථාවටම ඇවිල්ලා මෙයාට අනන්තයක් දැම්මහම එකයට අනන්තය ඇවිල්ලා බිඳුවක් එනවනේ බා. එතකොට මේක කෙලින්ම බිඳුවට එනවා. හරිද? මේක දාලා සුළු කරාම මෙතනටම තමයි එන්නේ. හරි මෙතනින් බිඳුව කියලා එනවා. හරිද? එතකොට අපි අර කලින් ඇඳපු graph එකේ ඉතුරු ටික සම්පූර්ණ කළොත් h dash මේ තියෙන්නේ අපේ t සමානයි බිඳුව අවස්ථාව. හරිද? t සමානයි බිඳුව යා අනන්තයට යද්දී maximum level එක යා ඉන්නේ 100ට. හරිද? එතකොට බිඳුව වෙනකන් එයා එන්නේ මෙතනට. එහෙනම් එයා යන්න ඕනේ බං අනන්තයට යද්දී මෙන්න මෙහෙම 100ට. අපිට ඕනේ h dash නෙමෙයි අපිට ඕනේ h එක. එතකොට h කියන්නේ වෙනස වෙන්නේ බං h dash කියන්නේ h dash සමානයි h ඍණ hs. එතකොට h කියන්නේ h dash ධන hs. ඒ කියන්නේ h කියන්නේ ගෙන්න ඕනේ බං h dash අපි හොයාගත්තා. එතකොට පහෙන් පටන් අරන් යන්නේ
H යන්නේ ආරම්භක අවස්ථාවේ 5 තිබිලා H dash CI කියන්නේ බං H එක නා යන්න ඕනේ 105ට. මෙතන ඉඳන් ඔන්න ඔහම තමයි යන්නේ. එතකොට ෆ්ලෝ රේට් එක T සමානයි 0න් පස්සේ පැයට ඝන මීටර 10කින් වැඩි කරාම H එක 105ට යනවා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද බං? ඔව් බා. හරි නේද? කකා අර කලින් කියපු කතාව දේශනාවට පැහැදිලි නැත්නම් ඒ කියන්නේ කෙටියෙන් හිතන්න පුළුවන් ඒකෙදි t ඔව්. සමානයි 0 කියන්නේ ප්‍රැක්ටිකල් එක දැන් මොකක් හරි එකක කාලේ මයින්ඩ් පටන් ගන්න මොහොත කියලා. ඔව් ඒක හරි. ඔව්. එතකොට අඩුයි කියලා ගන්නෙ ඒ ටික නිකම්ම normally තියෙන අගේ විතරයි. t බිඳුවෙන් පස්සේ තමයි අපි කාලේ මයින්ඩ් පටන් ගන්න කියලා. ඔව් ඒක හරි. කවුද මේ සම්දීසාන්? අදීසාන් කියා ඕකේ මේ එක්සැම්පල් 4ම කරන්න ඕනේද? අහලා බලන්න මචං 4ම කරන්න ඕනද? අදහස් දක්වන්න බලන්න. කාලත් නැතුව දිනේ කට්ටිය. නෑ මේක මට කරන එක ප්‍රශ්නයක් නෑ. මේකේ ලොකෝ දෙයක්වත් නෑ. මේක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි එක්සැම්පල් එකෙන් අනිත් 4 ගේමක් ගහලා හදා ගන්න පුළුවන්. පළවෙනි එකෙන් දෙවෙනි එක නම් හදාගත්ත හැකි කවුලක් නෑ. හැබැයි ගාන ටික වෙනස්. ගණන් ටික දීලා තියෙන විදිය. මම ගාන දෙවෙනි එක පැහැදිලි කරන්නද? එහෙම හරිද? ඒ කියන්නේ දැන් මේක පේනවද? අයියෝ කියානේ කෙම්ල වුණා. හරි නේද? හරිද? හරි බා හරි. මේ නෑ බා මේකේ මේ අර වයර් එකේ මොකක් හරි ගෑවිච්ච ගමන් ඩිස්කනෙක්ට් වෙනවා. හරි. දෙවෙනි ගානේ බන් තියෙන්නේ දෙවෙනි ගානේ මෙන්න මෙහෙම ටැංක් එක තියෙනවා. හරිද? ඉන්පුට් එක තියෙනවා. හරිද? මේකේ අහනවා ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් දෙකක් ඩිරයිව් කරන්න විතරයි මේකේ අහන්නේ. අවස්ථා දෙකකට. හරිද? h එක ස්ටෙඩි ස්ටේට් දෙකක් ගන්නෙ. එකක් 10 මීටර වලදී අනිත් එක තව 20ක් වැඩි වුණා. හරිද? ඔන්න ඔය අවස්ථා දෙකේදී මේ දෙකට ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් දෙකක් ඩිරයිව් කරන්න කියලා තමයි කියන්නේ. හරිද? එතකොට මම මේකේ අවුට්පුට් දෙකක් තියෙනවා. අවුට්පුට් ෆ්ලෝ රේට් එකක් කොන්ස්ටන්ට් ඩිස්ප්ලේස්මන්ට් පම්ප් එකක් දාලා යවනවා අන්තිම යටම එක. ඊට පස්සේ මේ හරියෙන් තව අවුට්පුට් එකක් තියෙනවා. එයාගේ R කියලා රෙසිස්ටන්ස් එකක් තියෙනවා. මෙයාගේ රෙසිස්ටන්ස් එකක් නැහැ. හරිද? එතකොට මේකේ වෙන්නේ මේකේ අවස්ථා දෙකට මේ h සමානයි 20 දී h සමානයි 30 දී 10 දී h සමානයි 30 දී ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් දෙක ඩිරයිව් කරන්න කියලා තමයි කියන්නේ. ඒතර උඹලා දන්නවනේ ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් දෙක ඩිරයිව් කරගන්න විදිහ. හරිද? එතකොට ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් දෙක ඩිරයිව් කරගන්න උඹලා දන්නවනේ මේකේ මෙන්න මේ අවස්ථාව සැලකුවාම f out විදියට අහු වෙන්නේ බං මෙයා විතරයි. හරිද? එතකොට අර
සාමාන්‍ය විදිහට මැටීරියල් මාස් බැලන්ස් එක දාලා ස්ටෙඩි ස්ටේට් එකේ අර මම ඉස්සෙල්ලා ගත්ත F නෝට් වෙනස් වෙන්නේ නැතුව එකක් ගියේ. ඒ වගේ F නෝට් එක අරගෙන ඩීවියේෂන් වේරියබල් වලින් අරගෙන අඩු කරලා ලැප්ලාස් දාලා ගන්න තියෙන්නේ. හරිද? ලැප්ලාස් දාලා අන්තිමට h dash bars බෙදීම fy dash bars ගන්න තියෙන්නේ. ඒකට උත්තරයක් එනවා. හරිද? දෙවැනි එකේ ඕකේ තියෙන කතාව බං. දෙවැනි එකට යද්දි මේ දෙකම අහු වෙන අවුට්පුට්. හරිද? දෙවැනි එකට ගියාම හරිද? දෙවැනි එකට ගියාම යාට මැටීරියල් බැලන්ස් මාස් බැලන්ස් දැම්මහම ADH යට DT සමාන වෙනවා බං F5 minus F4 කියලා තියෙනවා කොන්ස්ටන්ට් එක. හරිද? අනිත් එක්කන තව F කෙනෙක් ඉන්නවා. හරිද? මෙයා F. පැහැදිලිද උඹලා? කියන කතාව පැහැදිලිද බං? අවුට්පුට් දෙකක් තියෙනවානේ. ඔව් අවුට්පුට් දෙකක් තියෙනවා. එතකොට හරි. මෙයා කොන්ස්ටන්ට්. හරිද? මේ F කියන එකන අපිට ගත්ත හැකි H බෙදීම R කියලා. හරිද? එතකොට ඒක හදාගෙන ගිය හැකි A බෙදීම DH යට DT සමානයි Fi minus Fo minus H යට R කියලා. හරිද? මේක ගත්තොත් පළවෙනි සමීකරණය කියලා. ඊට පස්සේ ස්ටෙඩි ස්ටේට් එකේදී ගත්තොත් මෙයා බිඳුවක් වෙනවා. ඒ වේ අවස්ථාව වෙනවා බිඳුව සමානයි FIS minus FO කියන එක නා FOමයි minus HS යට R කියලා එනවා. හරිද? එතකොට බං දෙක එකෙන් දෙක අඩු කරාට පස්සේ එනවා A DH dash යට DT Fi ගෙන් FIS අඩු වුණාම එනවා Fi dash minus එක යට R පොදු කරගත්තාම H ඍණ HS කියලා එනවා. H dash යට R කියලා එනවා. හරිද? ඊට පස්සේ බං මේකට අපි ලැප්ලාස් ගන්න තමයි තියෙන්නේ. මේක අපි R ගෙන් වැඩි කළොත් AR DH dash යට DT plus H dash සමානයි Fi dash. මෙතනින් එහාට කරන්න ඕනද මේක ලැප්ලාස් දාලා ගන්න එක? ඕනේ නෑනේ. ඕනේ නෑනේ. ඕනේ නෑනේද? මේක අර කලින් ආපු විදිහටම ලැප්ලාස් දාලා ගන්නනේ තියෙන්නේ. ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක. හරි. තුන්වෙනි ගාන කරන්න. හරි. example 6.3 ඒකේ බං කියන්නේ ඒකේ දෙනවා අපිට ටැංක් එකක්. හරිද? ටැංක් එකක් දෙනවා. එයාගේ මේ තියෙන ස්ටෙඩි ස්ටේට් එකේ H එක දෙනවා 2 මීටර් කියලා. HS සමානයි 2 මීටර් කියලා දෙනවා. ඊට පස්සේ Fi එක constant displacement pump එකක් හරහා එන්නේ. එතකොට Fi එක constant තමයි එන්නේ. එතකොට Fi දිගටම constant Fi එක කියනවා 0.4යි m ගණේ h කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා FO එක. FO එකට අපිට A දීලා තියෙනවා 2 වර්ග මීටර. අපිට මෙන්න මෙහෙම graph එකකුත් දීලා තියෙනවා. FO එක වෙනස් වෙන විදිහ. කාලයත් එක්ක. පැය FO. ඉතින් t සමානයි බිඳුව අවස්ථාව.
0.4 ආවේ ඇවිල්ලා මෙන්න මෙහෙම මේක යන විදිය දීලා තියෙනවා 0.3 දී 1යි කියලා දීලා තියෙනවා 1.0 දී දීලා තියෙනවා හරිද ඒක ඇදලා පැහැදිලිනේ ඔව් බං හරිද ඊට පස්සේ මේකේ පළවෙනි ප්‍රශ්නේ බං find the transfer function කියලා. මේකට transfer function කිව්වම බං ඉස්සෙල්ලා මතක් වෙන එක mass balance දාන්න තියෙන මෙයාට. හරිද? මෙයාට mass balance දැම්මට පස්සේ එනවා ඒ වතාවක් dh අර dt සමානයි fi f4 කියලා. steady state එකේ සැලකුවාම බිඳුව සමානයි fi කියන්නේ steady නේ fi එක වෙනස් වෙන්නේ නැහැ constant displacement pump එකකින් කියන හින්දා මෙයා fi ම තමයි fo එක වෙනස් වෙනවා fo(sc) හරිද එතකොට බං මේ දෙක අඩු කළාට පස්සේ මෙයාගෙන් අඩු කළාට පස්සේ එනවා adh dash අර dt fi එක කැපිලා යනවා f4 dash f4 s ගෙන් අඩු වුණාට පස්සේ එනවා ඍණ f4 dash කියලා. හරිද බං? එතකොට මෙයාට දානවා ලැප්ලාස්. හරිද? මෙයාට දෙන්නටම දෙපැත්තට ලැප්ලාස් දැම්මට පස්සේ එනවා as h dash bar s සමානයි minus f naught dash bar s කියලා. හරිද? එතකොට h dash bar s උක්ත කළාම එනවා එකයට ඉන එයට එකයට as වතාවක් f naught dash bar s කියලා. හරිද? එතකොට බං මෙයාගේ transfer function එකෙන් කියන්නේ h dash bar s බෙදීම f4 dash bar s ඒ කියන්නේ ඍණ 1යට a s කියලා එනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ එහෙම ඉවර වෙනවා. හරිද? පළවෙනි ප්‍රශ්නේ අහන්නේ transfer function එක. හරිද? ඒක හරි. දෙවෙනි එකේ අහන්නේ බං අපෙන් ht කීයද කියලා. හරිද? ht හොයන්න හරිද? ht හොයන්න නම් අපි මෙන්න මෙයාව inverse laplace දාන්න එපා මෙයාට. හරිද? මෙයාට inverse laplace දාන්න බං අපි කලින් හැම සමීකරණයකම මෙයාට අදාළ එක්කනාව දැනගෙන හිටියා. හරිද? මෙයා කවුද කියලා අපි දැනගෙන හිටියා. මෙතන ඉන්නේ එක්කන. මේ උඹලට පේනවද බං? දැන් නම් ටිකක් අඩුයි බං ටිකක් අඩුලා නේ පැහැදිලි. ඔව් මේ එන්න පේන්නේම නැති ගතියක් තියෙනවා. මම කනෙක්ෂන් එක පොඩ්ඩක් මේ මාරු කරලා ඉන්නද? මං ඩිස්කනෙක්ට් කරලා ආයි කනෙක්ට් කරන්නද? පොඩ්ඩක් බලන්න වෙනසක් නැහැ වගේ නේ බං. පොඩ්ඩක් ඉඳලා. එළියා මගේ ඇති. දැන් හරි නේද? ඔව් හරි හරිද? මේ කතාව තේරුණා නේද? නෑ බං මේ දක්වා කරපු ටික තේරුණානේ මේ transfer function එක ගත්ත විදිය? ඔව් බං ඔව් හරිද? දැන් ht තමයි අපි හොයන්න ඕනේ. ht හොයන්න නම් බං අපි දන්න සමීකරණය මේකනේ. මේ සමීකරණය අපි අනිත් ඒවාට මේ ht ට හොයද්දි මෙයාව අපි දැනගෙන හිටියා. දැන් මෙයාව අපි දන්නේ නැහැ. මෙයාව හොයාගන්න ඕනේ. අපි දන්නවා හරිද? fo dash කියන්නේ fo ඍණ fos කියලා අපි දන්නවනේ.
එතකොට අපි FO කියන්නේ කවුද කියලා හොයාගන්න වෙනවා බං. හරිද? මෙයාව හොයාගන්න තමයි බං අපිට දීලා තියෙන්නේ මෙන්න මේ වගුව. මේ graph එක. මේ graph එකට මේ graph එකේ තියෙන්නේ y සමානයි mx ධන c ආකාරයේ graph එකක් තියෙනවා. y කියන්නේ f0. එතකොට මෙයාගේ අනුක්‍රමණය අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. එතකොට අපි ගන්නවා 2.4